දෙරිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සුපුරුදු සෙනෙහසෙන් අදත් සමෘද්ධ දාණයෙන් ඔබ හමුවන්නේ. අප මේ ගත කරමින් සිටින්නේ වෙනදාට වඩා වෙනස් වූ කාලයක්. පසුගිය වර්ෂයේ සිටම විටින් විට අපට නිවසට වී කාලය ගත කරන්නට සිදු වුණා. නමුත් රටේ ආර්ථිකයට ඔබේ පවුලේ ආර්ථිකයට දායකත්වය දක්වන ගමන්ම අනිකා පිළිබඳව සමාජය පිළිබඳව කල්පනා කරමින් ඒ පිළිබඳව වැඩි වශයෙන්ම දායකත්වය දක්වමින් කටයුතු කිරීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම පවුලේ ආරක්ෂාව නිරෝගීකම රැක ගැනීම ඔබේ අපේ සියලු දෙනාගේම වගකීම. ඔබේ හැසිරීම නිරෝධහන නීති රීති වලට ගරු කිරීම බොහොම වැදගත් වෙනවා. ඉක්මනින්ම අපේ සමාජයේ යලිත් යථාවත් කර ගැනීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ පවතින තත්ත්වය යටතේ වුවත් තමන්ගේ ක්‍රියාදාමයේ ගම් මට්ටමින් බිම් මට්ටමින් ක්‍රියාවට නංවලා තිබෙන්නේ. ඒ අර්ථයේ ජීවනෝපාය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා අඩු ආදායම් ලාභීන් සහ සමෘද්ධි ලාභීන් සවි බල ගැන්වෙන සමෘද්ධි අරුණළු වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙලා තිබෙනවා. අද අපි පෙළගැස්මේ මේ පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. සමෘද්ධි අරුණළු වටා ශක්තිමත් වන ජනතා ජීවන ආර්ථිකය පිළිබඳව හොයා බලනවා වගේම පූජාභාණ්ඩ නිෂ්පාදනය කරන අගලවත්ත යටියන නිශාන්ත ටේලර්ස් පුද්ගලික සමාගමේ අත්දැකීමත් අද ඔබට කියන්නට සූදානම්. ඒ සියල්ල අතරේ සමෘද්ධි අරුණළු වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සහ තවත් බොහෝ තොරතුරු සමෘද්ධි පුවත් තුළින් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳෙන්න මේ අඩහෝරාවකට ආසන්න කාලය සමෘද්ධි උදානයත් එක්ක. සමෘද්ධ දානය අද මුල්ම අවධානය සමෘද්ධි අරුණළු වැඩසටහන පිළිබඳව. දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා විසිරී සිටින අඩු ආදායම් ලාභීන් සහ සමෘද්ධි සහනාධාර ලාභීන් සවි බල ගැන්වෙන දීප ව්‍යාප්ත වෘත්තීය නිපුණතාව සහ ආර්ථික සංවර්ධනයේ ඉලක්ක කරගත් සමෘද්ධි අරුණළු වැඩසටහන. සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණා. මේ අවස්ථාව සඳහා සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම් නිල් බණ්ඩාර හපුහින්න මහතා සහ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතාද එක්ව සිටියා. ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දක්ම වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කරන්න ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් අගමැතිතුමා විසින් එවකට මුදල් ඇමතිවරයා හැටියට පවුල් ලක්ෂ 2ක් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ වගකීම අපේ අමාත්‍යාංශයටත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවටත් පැවරීමක් කරා. ඒ අනුව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් අද අපි ආරම්භ කරනවා. මේ වෙනකොට දිස්ත්‍රික් 25ෙම කොවිඩ් වසංගත තත්ත්වය තුල වුණත් අපේ නිලධාරීන්, ඒ කියන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අනිකුත් අමාත්‍යාංශ වලට සම්බන්ධ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සියලු දෙනාම සම්බන්ධ වෙලා තෝරා ගැනීම සිදු කළා තියෙනවා. තෝරා ගැනීම තවම සිදු කරමින් පවතිනවා. ඒ අනුව අපි පළවෙනි වටය නිල වශයෙන් අද ආරම්භ කරනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 25ෙම අද ප්‍රතිලාභීන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම අපි සිදු කරනවා. විශේෂයෙන්ම මේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් හැටියට අපි සමෘද්ධි අරුණළු යන නමින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේකේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ එක පැත්තකින් දැනට සමෘද්ධිලාභී පවුල්, ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වගේම කිසියම් දක්ෂතාවයක්, හැකියාවක්, උනන්දුවක් තියෙන පවුල් තෝරාගෙන ඔවුන් ලක්ෂ 2ක් පළවෙනි පියවර හැටියට මේ අවුරුද්දේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ කණ්ඩායමක් බවට පරිවර්තනය කරන්න. මේ ප්‍රධාන කටයුතු සිදු වෙද්දී අපි විවිධ ශේෂ්ත්‍රයන් සම්බන්ධ කරලා තියෙනවා. එකක් තමයි සම්ප්‍රදායික කර්මාන්ත හා ගෘහ ආශ්‍රිත කර්මාන්ත. ඊළඟට කෘෂිකාර්මික නිෂ්පාදන, සත්ව පාලනය, ඊළඟට දීවර කටයුතු දීවරාංශයේ ව්‍යාපෘති සහ අනිකුත් නිෂ්පාදන ආශ්‍රිත අගය එකතු කිරීමේ ව්‍යාපෘති හැටියට තමයි අපි නම් කරලා තියෙන්නේ. සේවා සඳහාත් මේ වැඩසටහනට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වෙන්න මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රධානම අරමුණ මම ඒවල කිව්වා වගේ වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන ග්‍රාමීය වශයෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම. ඒ සිදු කිරීමට අපිට
හොඳ සේවක පිරිසක් ඉන්නවා. 25000කට අධික සේවක පිරිසක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉන්නවා. අනිකුත් සියලුම අමාත්‍යංශ. අපි මේක තනියෙන් සිදු කරන කටයුත්තක් නෙවෙයි. අමාත්‍යංශ ගණනාවක් මේ සඳහා අපි ඒක රාශී කරගෙන තියෙනවා. ඒකට මූලිකම හේතුව වෙන්නේ කිසිදු තෝරා ගැනීමක් කරපු ව්‍යාපෘතියක් අසාර්ථක නොවන අධීක්ෂණයක් සිදු කරන්න. ඉතින් මුල් වටේ මේ ව්‍යාපෘති තෝරාගත්තට පස්සේ ඒවා යම් සුවිශේෂ වූ අමාත්‍යාංශයක අනුමැතිය සඳහා අපි උදාහරණයකට ගත්තොත් සත්ත්ව පාලනය සම්බන්ධයෙන් යම් ව්‍යාපෘතියකට කැමැත්තක් පළ කරපු පුද්ගලයෙක් අපි තෝරා ගැනීමක් කරොත් අපි අදාළ අමාත්‍යංශයට ඒක රේකී අමාත්‍යංශයට වෙන්න පුළුවන් පළාත් සභාවේ අමාත්‍යංශයට වෙන්න පුළුවන් ඒ අදාළ දෙපාර්තමේන්තුවට යොමු කරලා ඒක සාර්ථක කරගන්න පුළුවන් ව්‍යාපාරයක්ද කියලා හොයලා බලලා අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන්ද අනිකුත් අවශ්‍ය පහසුකම් සපයා ගන්න පුළුවන්ද කියලා හොයලා බලලා තමයි මේ ව්‍යාපෘති තෝරාගෙන තියෙන්නේ. ඒ හින්දා මේ කිසිම ව්‍යාපෘතියක් අසාර්ථක වෙන්න බෑ. අපි ඔවුන්ට රුපියල් 50000 සිට ලක්ෂය දක්වා මුදල් ආධාර ලබා දීම සිදු කරනවා වගේම අපි විශේෂයෙන්ම ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා පහසුකම් ටික සැපයීම සිදු කරනවා. සමෘද්ධි අරුණළු වැඩසටහනට සමගාමීව අලුත් වැඩසටහන් කිහිපයක් අපි නිර්මාණය කරලා තියෙනවා. එකක් තමයි අපි දැක්කා අද වෙනකොට ලංකාවේ සමෘද්ධි ප්‍රතිලාභ ලබන ඍජුවම සමෘද්ධි කාඩ් එක තියෙන සමෘද්ධි යෙන් ලැබෙන යම් කිසි දීමනාවක් ලබන 17,50,000ක් පවුල් අපේ රටේ අදට ඉන්නවා. එතකොට මේ අය සමහර කණ්ඩායම් මේ විදිහටම අපිට පවත්වාගෙන යන්න සිදු වෙනවා වගේම මෙතන ඉන්නවා විවිධ දක්ෂතා තියෙන අය ඒ පවුල්වල. හැබැයි අපි ඔවුන්ව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලකට ඔවුන් එකතු කරගන්න හදද්දී එයාලගේ ප්‍රධාන අකමැති වෙන්න කාරණයක් හැටියට අපි දකින්නේ මේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ඔවුන්ට අහිමි වීම කියන කාරණය. ඒ කියන්නේ සමෘද්ධි ප්‍රතිලාභ අද ලබනවා නම් එයා මුද්දරය ලබනවා නම් එයා ඉහළ ආදායම් එහෙම නැත්නම් මැදි ආදායම් ලබන කෙනෙක් බවට පරිවර්තනය වුණොත් එයාට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ අහිමි වෙනවා. මෙන්න මේ අහිමි වීමේ බිය හින්දා, ඒ කියන්නේ උප්පත්තියේ සිට මරණය දක්වාම සමෘද්ධිය සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සිදු වෙනවා. ඒ හින්දා බොහෝ පවුල් මැලිකමක් දක්වනවා මේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ අහිමි වීම හින්දා ඊටාම ශක්තිමත් මේ වගේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීමේ වැඩසටහන් වලට ඇතුළත් වෙන්නේ. ඒ හින්දා අපි දැන් අද සිට හඳුන්වා දෙන ක්‍රමවේදය තුළ එවැනි වැඩසටහනකට ඇතුළත් වුණත් එයාලා මැදි ආදායම් ලබන ඉහළ ආදායම් ලබන පවුල් එකක බවට පරිවර්තනය වුණත් අපි පරිවර්තනය කිරීම සිදු කරනවා. එයාට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ටික අපි සලසනවා. ඒ අනුව අපි සමෘද්ධි රන් සහතිකය ලබා දීම සිදු කරනවා. එකක් ඔවුන්ට පුළුවන් ස්වේච්ඡාවෙන්ම මේ මුද්දරය ලැබීමෙන් ඉවත් වෙලා තවත් වැඩ කටයුතු නියැලුණත් ඔවුන්ට මේ රන් සහතිකලාභීන් හැටියට තවදුරටත් සමෘද්ධි ව්‍යාපාරය තුළ කිසිම ගැටලුවක් නැතුව සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ භුක්ති විඳලා මේ ව්‍යාපාරය ශක්තිමත් කරන්න පුළුවන්. අභිමානවත් තිරසර දේශයක සක්‍රීය පවුල් ඒකක ගොඩනගමු. සමෘද්ධි අරුණළු වැඩසටහනේ සමාරම්භය වෙනුවෙන් සුබ පැතුම් එක්කල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඵලදායී පුරවැසියෙක් සතුටෙන් ජීවත් වන පවුලක් සහිත සමෘද්ධිමත් දේශයක් බිහි කිරීම ආරම්භ කරගත් අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභිමානවත් තිරසර දේශයක සක්‍රීය ඵල භුක්ති විඳින පවුල් ඒකකයක් බවට පත් කිරීම සඳහා 2021 වසරේ දියත් වන සමෘද්ධි අරුණළු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් වනු ඇතැයි සමෘද්ධි අරුණළු වැඩසටහනේ සමාරම්භය වෙනුවෙන් සුබ පැතුමක් එක් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා. සමෘද්ධි බැංකුවෙන් ප්‍රතිලාභ ලබමින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත් පුද්ගලින්ගේ අත්දැකීම් සමෘද්ධි දාණයෙන් නිරන්තරයෙන් අපි ඔබ වෙත සමීප කරනවා. අගලවත්ත යටියන නිශාන්ත ට්‍රේලර්ස් පුද්ගලික සමාගමත් එලෙස සමෘද්ධි බැංකුවෙන් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගත් ආයතනයක්. තම පියාගෙන් ලැබුණු මේ ව්‍යාපාරය පුතුණුවන් වූ උපුල් නිශාන්ත දියුණු කරගත්තේ තමන්ගේ බිරිඳ සමෘද්ධි බැංකුවෙන් ලද දායකත්වයත් එක්ක. අටපිරිකර සිවුරු අඳන සහ පූජා භාණ්ඩ නිෂ්පාදනය සහ අලවියයි නිශාන්ත ට්‍රේලර්ස් පුද්ගලික සමාගම මගින් සිදු කරන්නේ. මේ ඔවුන්ගේ අත්දැකීම ඔබටත් ශක්තියක් සඳහා. උපුල් නිශාන්ත ජයසිංහ හා ගංගානී සමරවීර යුවල
නිශාන්ත ට්‍රේලර්ස් පුද්ගලික සමාගම නමින් අටපිරිකර සිවුරු පූජා භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවිය සිදු කරනුයේ අගලවත්ත යටියන ප්‍රධාන මාර්ගයට යාබදවයි. 828 උඩවෙල ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ යටියන සමෘද්ධි බැංකුව හා එක්වීමෙන් ඔවුන්ගේ ව්‍යාපාරයේ නංවා ගැනීමට සමත් වී සිටිනවා. මගේ ව්‍යාපාරය නිශාන්ත ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම හැටියට ලියාපදිංචි කරලා මගේ තාත්තා මීට අවුරුදු 40කට විතර උඩදී පටන් ගත්තා සාමාන්‍ය සුළුවෙන්. පසුව මම ඒ කාලේ ගුවන් හමුදාවේ සේවය කරේ. ඊට පස්සේ මීට අවුරුදු 20කට විතර උඩදී තාත්තා මිය ගියාට පසුව මම මේ ව්‍යාපාරය සුළුවෙන් පටන් ගත්තා. පසුව කොළඹින් රෙදිගෙන අහලා සාමාන්‍ය විදිහට ව්‍යාපාරය අපේ නෝනත් එක්ක එකතු වෙලා කරා. ඊට පස්සේ බැලුවා මේ අපිට දැනගන්න ලැබුණා අපි කොළඹ තියෙන රෙද්දට වැඩිය හොඳ රෙදි තායිලන්තේ නිෂ්පාදනය කරනවා කියලා. රෙදි පීස් එකක තිබුණ ලේබල් එකක් හොයාගෙන 3 පාරක් තායිලන්තයට ගිහිල්ලා උසස්ම තත්ත්වයේ රෙදි නිෂ්පාදනය කරන ආයතනය හොයාගෙන මීට අවුරුදු 3කට 4කට විතර උඩදී උසස්ම තත්ත්වයේ තායි සිවුරු රෙදි තායිලන්තයෙන් ආයනයනය කරන්න පටන් ගත්තා. ඊට දැනට දිස්ත්‍රික්කයේ තායි සිවුරු ආයනයනය කරන එකම ආයතනයක් අප. ඒ වගේම දිස්ත්‍රික්කයේ 70%ක් විතර විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා විශ්වාසිකින් සිවුරු මිලදී ගන්නවා අපගෙන්. ඒ වගේම අපත් ඒ විශ්වාසය ස්වාමීන් වහන්සේලාට උපරිමයෙන්ම සේවය සපයනවා. කිසිම දවසක විශ්වාසය කඩ වෙන විදිය දෙයක් කරන්නේ නැහැ මේ ව්‍යාපාරේ. අපි ව්‍යාපාරේ සාමාන්‍ය මට්ටමින් කරගෙන යනකොට අපිට අවශ්‍ය වුණා මේක බැංකුවක් එක්ක ගනුදෙනු කරලා මේ ව්‍යාපාරය දියුණු කරන්න ඕන කියලා. ඊට පස්සේ අපේ නෝනා සමෘද්ධි බැංකුවේ එක්ක ගනුදෙනු කරන කාලේ සමෘද්ධියෙන් ණයක් අරගෙන තමයි මුලින්ම ජංගම ගිණුමක් විවෘත කරේ. ඒකත් අපිට ලොකු හයියක් වුණා ඒ වෙලාවේ හැටියට. අදට සියලුම ගනුදෙනු ඒ ගිණුම හරහා තමයි කරගෙන යන්නේ. තාත්තා නැති වුණාට පස්සේ අපේ නෝනා තමයි සිවුරු මාන්න පටන් ගත්තේ. දැනට මේ කාලය වෙනකොට රටවල් දෙකකින් විතර අපි ස්වාමීන් වහන්සේලා පරිහරණය කරන බෑග් උසස්ම තත්ත්වයෙන් නිෂ්පාදනය කරන එම බෑග් දැනටත් එංගලන්තයේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් දෙකකින් මේ බෑග් ඉල්ලුම් කරලා තිනවා මේ ලබා දෙන්න කියලා. ඒ විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරය තවත් දියුණු කරගන්න. මේ දැනට අපි ගාව සේවකයෝ 13 දෙනෙක් විතර සේවය කරනවා. අපි ඒගොල්ලන්ට සීළු වරප්‍රසාද EPF ETF ප්‍රවාහන පහසුකම් සීලුම දීමනාත් එක්ක සාමාන්‍ය ගාමන්ට් එකක වැටුපට සමාන වැටුපටත් වැඩිය වැටුපක් ගෙවනවා. ඒ වගේම මේක ලොකු පින්කමක් හැටියට මොකද අද කාලේ ස්වාමීන් වහන්සේ නමකට පරිහරණය කරන්න චීවරයක් නිෂ්පාදනය කරනවා කියන්නේ ලොකු දෙයක්. මොකද වෙළඳපොලේ තියෙන සිවුරු 100ක් ගත්තොත් සිවුරු 2-3ක්වත් පරිහරණයට සුදුසු මට්ටමේ නෑ. අපි සියලුම වගකීම් අරගෙන තමයි චීවර නිෂ්පාදනය කරන්නේ. ඒ විශ්වාසය ස්වාමීන් වහන්සේලා අතරක් තියෙනවා. අපේ නම දැනගත්ත ගමන්ම දන්නවා මේක අපිට පරිහරණය කරන්න තමයි මේ චීවරය පූජා කරලා තියෙන්නේ කියලා. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ මුදල් පස්සෙම නෙමෙයි මේක සේවාවක් හැටියට හාමුදුරුවන්ගේ විශ්වාසය දිගින් දිගටම තියාගෙන මේ ව්‍යාපාරය කරගෙන යන්න. මට අවුරුදු 13ක පුතෙක් සහ අවුරුදු 9ක දුවක් ඉන්නවා. මගේ දුවටත් හොඳට අවුරුදු 9ක් වුණාට හොඳටම මහන්න පුළුවන්. දැනටත් ඔය නානකඩ ලේන්සු ඒ වගේ දේවල් මහනවා දුව. පුතාටත් ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක අර පිටරටක් එක්ක ගනුදෙනු කරන විදිය කියා දීලා මේ ව්‍යාපාරය මගෙන් පස්සේ පුතාට හොඳට කරගෙන යන්න කියා දෙන්න. සමෘද්ධි බැංකුවත් සමග තමන්ගේ තිබෙන බැඳියාව සමග ඒ තුලින් සෙමියාගේ ව්‍යාපාරයට ලැබුණු පිටිවහල පිළිබඳව අදහස් දක්වන ගංගානී සමරවීර මහත්මිය. සමෘද්ධි බැංකුවෙන් මට ලොකු වත්තරක් වුණා මේ අපිට මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න. අපි මේ මහත්තයාගේ තාත්තා මට මේ දේ පුරුදු කරාට පස්සේ අපිට ඒකට මේ
දරන්න පිරිවැයක් අපි ළඟ මුදල් තිබුණේ නෑ. ඒක හින්දා සමෘද්ධි බැංකුව කුඩා කණ්ඩායමට මම බැඳිලා ඊට පස්සේ අපි මුලින්ම රුපියල් 10000ක ණයක් ගත්තා. දැන් අද ඉන්න තත්ත්වයට ගන්න අපිට ඒ සුළු මුදල තමයි උදව් වුනේ. මා ළඟ තිබ්බේ එතකොට එක මැෂිමයි මම තනියෙන් මැහුවේ. ඊට පස්සේ අපිට සමෘද්ධි බැංකුවෙන් මැෂිමක් ලබා දුන්නා. ඊට පස්සේ තව එක්කෙනෙක් සේවයට අරගෙන එහෙම තමයි මේ තත්ත්වයට අදාවේ. මම 10000 ගත්තා. ඊට පස්සේ 30000 ණය අරන් තියෙනවා. ඊට පස්සේ ලක්ෂ 5 වෙනකන් ගත්තා. ඊට පස්සේ අපි දෙන්නගේ උත්සාහයෙන් මේ දේවල් ගොඩනගා ගත්තේ. මට තනියෙන් මේ දේවල් කරන්න බෑ. මහත්තයාගේ ලොකු කැපවීමක් තිබ්බ මේ දේවල් ඉස්සරහට ගන්න. මට කරන්න බැරි ගොඩක් දේවල් අද මේ තත්ත්වයට මේ දේවල් හැමදේම ගත්තේ මහත්තයාගේ කැපවීම නිසා. ඉතින් දැන් අද අපිට ලොකු සේවකයෝ ප්‍රමාණයක් ඉන්නවා. මේ අදටත් අපි මේ සමෘද්ධි බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා. අදට සමෘද්ධි බැංකුව අමතක කළා නෑ. මොකද අපි දන්නවා අපිට මුලින්ම හයියකට හිටියේ සමෘද්ධි බැංකුව කියලා. මම හැමෝටම කියනවා දෙයක් Tamanට හැකියාවක් තියෙනවා නම් සමෘද්ධි බැංකුවත් එක්ක එකතු වුණොත් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා කියලා. තම පියාගේ ඇවෑමෙන් උපුල් නිශාන්තර උරුම වූ පූජා භාණ්ඩ නිෂ්පාදන ආයතනය පුද්ගලික සමාගමක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය සපයා දුන්නේ අගලවත්ත යටියන සමෘද්ධි බැංකුවයි. විශාල පිරිසකට රැකියා අවස්ථා සලසන ප්‍රමිතියෙන් හා කීර්තිනාමයෙන් ඉහළ සන්නාම නාමයකට හිමිකම් කියන ඔවුන්ගේ ව්‍යාපාරය ආර්ථික සවිබල ගැන්වීම පිළිබඳ ජීවමාන සාක්ෂියක්. නිශාන්ත ට්‍රේලර්ස් පුද්ගලික සමාගමට ශක්තියක් වුණු යටින සමෘද්ධි බැංකුවේ කළමනාකරු දුලිත් අසංක ජයරත්න මහත්මයා. යටින නිශාන්ත ටේලර්ස් ආයතනය සිවුරු සහ අටපිරිකර සැපයීම කරගෙන යනවා. එයාලට අපි පළවෙනි අවස්ථාවේ මහන මැෂිමක් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ 50% දායකත්වයෙන් ලබා දුන්නා. දැනට සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. එතුමා තායිලන්තයෙන් රටෙන් අමුද්‍රව්‍ය ලබාගෙන සිවුරු අටපිරිකර සහ විහාරස්ථාන සඳහා අවශ්‍ය නිෂ්පාදන සුදුසු ආකාරයට කරලා ලබා දෙනවා. යටියන නිශාන්ත ටේලර්ස් ආයතනය අද දිවයිනේ නමගිය ප්‍රසිද්ධ ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. නිශාන්ත ටේලර්ස් මහත්මයා අපිත් එක්ක ගනුදෙනු කරගෙන යන හොඳ ගනුදෙනුකරුවෙක්. ඒ වගේම අපි ආරාධනා කරනවා ඉන්න සියලුම ස්වයං රැකියා කරගෙන යන ජනතාවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකු ජාලයත් එක්ක එකතු වෙලා තමන්ගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා දායකත්වය ලබා ගන්න කියලා. සමෘද්ධි අරුණලු වැඩසටහන යටතේ සල්බල ගැන්වීමට කැමැත්තක් දක්වන ඔබට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ක්‍රියාවලියට දැක් වූ ඵලදායී දායකත්වය අගය කිරීම වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක්. රුපියල් 420ක මාසික දායකත්වයකින් මංගල අවමංගල අවස්ථාවන්හිදී මෙන්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අවස්ථාවන්හිදී විශේෂ දීමනා රුපියල් ලක්ෂ 2ක නිවාස ලොතරැයි සඳහා හිමිකම් අවස්ථාවන් සමෘද්ධි බැංකුව සියලු ණය සඳහා ඔබට හිමිකම් අවස්ථාවන් සමග සමෘද්ධි රන් සහතිකය විශේෂ ණය යෝජනා ක්‍රම රන්පත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 4%ක වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 5 දක්වා ණය පහසුකම ව්‍යවසාය සංවර්ධන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ණය 7% දක්වා වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය පහසුකම් ඔබත් අදම සමෘද්ධි රන් සහතිකය ලබා ගන්න. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ තොරතුරු ඔබ වෙත ගෙනෙන සමෘද්ධි පුවත්. සමෘද්ධි අරුණාලු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන පසුගියදා මුදල් අමාත්‍ය බෙසිල් රාජපක්ෂ මැතිතුමාගේ සුභාශිංසන මත විශේෂ රාජ්‍ය අමාත්‍යතුමන් විසින් හඳුන්වා දීමත් සමග දිවිනේ විවිධ ප්‍රදේශයන්හි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුවා.
සමෘද්ධි අරුණලු වැඩසටහන යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේද සමෘද්ධි අරුණලු ව්‍යාපෘති ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරුණා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 2ක් ආර්ථිකමය වශයෙන් සවිබල කැඳවීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක සමෘද්ධි අරුණලු වැඩසටහන පසුගියදා ආරම්භ කෙරුණා. මේ යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 2021 වර්ෂයේ සවිබල ගැන්වීම සඳහා ව්‍යාපෘතිලාභීන් 1233ක් තෝරාගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ පවුල් 200ක ව්‍යාපෘති ආරම්භ කිරීම හා වැඩි දියුණු කිරීම පසුගියදා මීරහවත්ත සමෘද්ධි කලාපයෙන් ආරම්භ කෙරුණා. සමෘද්ධි අරුණලු වැඩසටහන යටතේ අද දවසේ අපි බදුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15 සිට ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට වැඩසටහන් සම්පාදනය කළා තියෙනවා. මේ ස්ථානයේදී හරිතාගාරයක් මේ පවුලට ලබා දීමට සමෘද්ධි වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ලංකාව පුරා පවුල් 2 ලක්ෂයක් සවිබල ගැන්වීමේ ආර්ථික වශයෙන් බල ගැන්වීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 10000ක් ආර්ථික වශයෙන් බල ගැන්වීම සඳහා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන අපි ආරම්භ කළා තියෙනවා. මෙම දීමනාව ලබා දීම පිළිබඳව අදහස් දැක්වූ ප්‍රතිලාභියෙක්. මට මේ සමෘද්ධියෙන් ආධාරයක් ලබා දුන්න එකට මට සතුටු වෙනවා. මගේ ව්‍යාපාරය දිනුන දිනට කරගන්න මේ මහතුරු ඇවිල්ලා මට මේව කළා. ඒක මට සතුටුයි. මම ව්‍යාප්තියක් හැටියට මේ හර්බ්ස් වර්ග වගා කරනවා. ඒක මේ වැඩි දියුණු කරගන්න මම සමෘද්ධි ආධාරයෙන් channel ඉතින්දක් ඉල්ලා සිටියා. ඒකෙන් ඒක මට හම්බුණා. ඒ මුදල ඉතින් මගේ මේ හර්බ්ස් ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න තමයි මට ඕන. ඇත්තටම මේ සමෘද්ධියෙන් මට මේ වගේ ආධාරයක් ලැබිච්ච එක ගැන මේ ගොඩක් සතුටුයි. මේ කිවි යමින් තිබෙන්නේ ඔබේ අපේ ජීවිතයේ තීරණාත්මක අවධියක්. ඔබ අප සුළුදනා විසින් ඉටු කරන ඇවතුම් පැවතුම් නිසි ක්‍රමවේදයන් අපේ ජීවන පැවැත්ම තීරණය කරනවා. හෙට දවසේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ඒ රුකුලක බවට පත් වෙනවා. ඉතින් ඒ හොඳ පුරුදු ටික ආරක්ෂා කර ගනිමින් නිරෝධායන කාල සීමාව තුළ නිවසට වී ගත කරමින් මේ ඇඳිරි නීති සමය තුළ ඒට අනුගත වෙමින් කටයුතු කිරීම බොහොම වැදගත්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ පුරා ඔබේ ආර්ථිකය ශක්තිමත් කරන්නට, ඔබ හොඳ ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය කරන්නට, ඔබට දැනුම ලබා දෙන්නට ඒ පෙර පුරුදු වැඩසටහන් අභියෝගාත්මකව ඉදිරියට පවත්වාගෙන යමින් තිබෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ පවතින තත්ත්වය හමුවේවත් ඔබේ ආර්ථිකය ශක්තිමත් කරන්නට, ඔබට හොඳ පුහුණුවක් ලබා දෙන්නට විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවමින් කටයුතු කරනවා. ඉතින් නිසි ක්‍රමවේදයට අනුගත වෙමින් ඒවායේ ඵල ප්‍රයෝජන ලබා ගැනීමයි ඔබ විසින් සිදු කළ යුතු වන්නේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ ක්‍රියාදාමයට ඔබට අත්වල් බැඳ ගන්නට ආරාධනා කර සිටිනවා. මේ වන විට කොවිඩ් ව්‍යසනයට ගොදුරුව සිටින සමෘද්ධි පවුලේ ප්‍රාදේශීය සංවේදකයින් ඒ වගේම නිලධාරීන් ඇතුළු සමෘද්ධි ප්‍රතිලාභී ප්‍රජාවටත් සමස්ත ලක්වැසි සැමටත් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්තුමන් ප්‍රමුඛ සමෘද්ධි නිලධාරී මඩුල්ල ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර සිටිනවා. ඔබ නිරෝගීව ජීවත් වුණොත්, ඔබ රටේ සුරකි පුද්ගලයෙක් බවට පත් වුවොත් ඉක්මනින්ම ශ්‍රී ලංකාව පෙර පුරුදු තත්ත්වයට ආර්ථිකමය වශයෙන් පත් කර ගැනීමේ හැකියාව ලැබේවි. එහි කොටස්කරුවෙක් බවට පරිවර්තනය වන්නටත් ඔබට අවස්ථාව ලැබේවි. එළඹෙන ඉරිදා අපි යලිත් මුණ ගැහෙනු විට සමෘද්ධිය වටා Tamanගේ ජීවන ගමන් මඟ වෙනස් කරගත් පුද්ගලයන්ගේ අත්දැකීම් යලිත් ඔබට කියන්නට සූදානම්. සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයංරැකය හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ යටතේ සමෘද්ධි දාණයෙන් ලබන ඉරිදාවෙත් අපි යලිත් මුණ ගැහෙමු. ප්‍රාර්ථනය ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්.